ආයුබෝවන්. ඔබ ජාතික රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමග. මම අංජනා ලියනාරච්චි. මම චමින්ද ගුණරත්න. මුලින්ම ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ. ලොව පුරා බෞද්ධ සදහැවතු සම්බුදු දෙමගුල සෞඛ්‍ය ආරක්ෂිතව සමරති. සයිනෝෆාම් දෙවන එන්නත් ඔගේ අද සිට එන්නත්කරණයට යොදා ගන්නේ ජනපතිගෙන් සෞඛ්‍ය අංශවලට උපදෙස්. කොරෝනා දෛනික මරණ සංඛ්‍යාව 4000 සීමාව ඉක්මවා යාම බරපතල ගැටලුවක් බව ඉන්දියා බලධාරීහු පවසති. අමරිකාව නිකුත් කළ සංචරණ සීමා පිළිබඳව අනියත බියක් ඇති කරගත යුතු නැතැයි ආරක්ෂක ලේකම් කියයි. සිංගප්පූරු නෞකාව ගින්නෙන් වෙනසී යන ලකුණු. අයර්ලන්තය ඊශ්‍රායල ක්‍රියාමාර්ග හෙලා දකි. සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය බෝසතාණන් වහන්සේගේ බුද්ධත්වයට පත්වීම සහ සම්බුද්ධ පරිනිර්වාණය ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ වෙසක් පුර පසළොස්වක පොහොය අදයි. ලොව පුරා සදහැවතුන් සම්බුදු තෙමකුල සමරමින් අද නිවෙස්වලට වී ආගමික වතාවත්වල නිරත වනවා. බුදුවරයෙකු ලොව පහළවීම කල්ප ගණනාවකින් සිදුවන දුර්ලභ හා උත්තරීතර සිද්ධියක් බව බෞද්ධ දර්ශනයේ පිළිගැනීමයි. කිඹුල්වත්පුර ලුම්බිනි සල්ුයනේදී වෙසක් පොහෝ දින උත්පත්ති ලැබූ සිදුහත් කුමරු චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගනිමින් සම්මා සම්බුද්ධත්වයට පත් වූයේද අද වැනි දිනකයි. උන්වහන්සේ මිනිස් වර්ගයාට ජීවිතාවබෝධය ලබා දී නිර්වාණ මාර්ගය පෙන්වා දී තිබෙනවා. බෝසතාණන් වහන්සේ දීපංකර බුදුරදුන්ගෙන් නියත විවරණ ලැබීම, බුදුරජාණන් වහන්සේ කිඹුල්වත්පුරයට වැඩම කිරීම, ශාක්‍යයන්ගේ මානෙ බෙදලීමට යමා මහ පෙළහර පෑම, තෙවැනි ලංකා ගමනය හා සමනොල ගිරිසිරස මත සිරිපා සලකුණ සටහන් කිරීම වෙසක් පොහොය දින හා බැඳුණු තවත් වැදගත් සිදුවීම් කිහිපයක්. 45 වසක් ශ්‍රී සද්ධර්මයේ දේශනා කළ බුදුරජාණන් වහන්සේ කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවත්තන සල්ුයනේදී පරිනිර්වාණයට පත් වූයේද අද වැනි පොහෝ දිනකයි. බුදුදහමින් පෝෂණය වූ ලක්වැසියන් අතීත රජ දවසේ සිට ශ්‍රද්ධා පෙරදැරිව වෛශාඛ මංගල්‍ය උත්සවශ්‍රීයෙන් සමරනවා. කොරෝනා වසංගතය නිසා ජනතාව එක්රැස්වන පුණ්‍යෝත්සව වලින් තොරව සෞඛ්‍ය නිර්දේශයන්ට අනුගතව නිවෙස් තුළම රැඳී සිටමින් ප්‍රතිපත්ති පූජාවන්හි නිරත වීම මේ මොහොතේ වඩාත් යෝග්‍ය පිළිවෙත බව ත්‍රෛනිකායක මහානාහිමිවරුන් පවසනවා. වෙසක් දිනය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමින් උන්වහන්සේ අවධාරණය කරන්නේ තථාගත දේශනාව මනාව වටහාගෙන සමාජ සුරක්ෂාව උදෙසා සිය දායකත්වය ලබා දීම සියලු දෙනාගේ යුතුයකම හා වගකීම වන බවයි. ශ්‍රී ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය හා පරිනිර්වාණය යන උතුම් වූ ත්‍රිවිධ මංගල්‍යයන් සිහිපත් කරන වෙසක් පුන් පොහෝ දිනය සමස්ත ලෝකවාසී බෞද්ධ ජනයාගේ ශ්‍රේෂ්ඨතම අනුස්මරණීය පුණ්‍යෝත්සව දිනයයි. මෙදින අපරිමිත බුද්ධ ගුණයන් සිහිපත් කරමින් උන්වහන්සේ විසින් දේශිත ශ්‍රී සද්ධර්මය තුළින් ජීවිත ආලෝකවත් කර ගැනීමට ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ගේ නිරත වීම සදැහැති ලෝකවාසී බෞද්ධ ජනයාගේ සිරිතයි. එහෙත් ලෝකේ පුරා ව්‍යාප්ත වෙති කොරෝනා වසංගත තත්ත්වයේ හේතුවෙන් මෙවර සිය නිවෙස්වලට පමණක් සීමා වී වෙසක් පුණ්‍යෝත්සව පින්කම් පැවැත්විය යුතු ආකාරය පිළිබඳව මහා සංඝරත්නයේ උපදෙස් පරිදි බෞද්ධ ජනතාව වෙත දන්වා යැවීමට කටයුතු කර තිබෙනවා. ආරෝග්‍ය පරමාලාභා නිරෝගී බව පරමලාභය කියන තථාගත දේශනාව මනාව වටහාගෙන සියලු අගතීන්ගෙන් මිදී ආධ්‍යාත්මික ගුණධර්ම වඩා වර්ධනය කරගනිමින් තමාගේත් අනුන්ගේත් සමස්ත සමාජයේත් යහපැවැත්ම හා සමාජ සුරක්ෂාව උදෙසා ලබා දීමට නොපසුබට වීරියෙන් කටයුතු කිරීම සමගී යුතුයකම හා වගකීම වන බව ත්‍රෛනිකායක මහානායක ස්වාමීන් වහන්සේ වෙසක් දින පණිවිඩයෙන් අවධාරණය කරනවා. කොරෝනා ව්‍යසනයෙන් රටක් ලෙස පීඩා විඳමින් සිටින මොහොතක බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ තෙමකුල වඩාත් උත්කර්ෂවත්ව සැමරීමට නොහැකි වුවද එහි සදහම් පණිවිඩය ගැඹුරින් ජීවත් කරවීමට මේ අවස්ථාවක් කරගත හැකි බව කොළඹ අගරාධ ගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් හිමිපාණන් පවසනවා. එම උතුම් දර්ශනයෙන් පෝෂණය වූ ආගමික ශිෂ්ටාචාරයකට පරම නිදසුනක් වන ශ්‍රී ලංකාවේ ආධ්‍යාත්මික හා සංස්කෘතික සભ્યත්වය එහි වෙසෙන අප සැමට පොදු උරුමයක්. අප කොමන ආගමකට අයිති වුවද ජීවිත දැහැමින් ගත කිරීමට මෙම ආධ්‍යාත්මික පසුබිම මහඟු අත්වැලක් වේ තිබෙනවා. එකිනෙකා පිළිගැනීමෙන් සහ අප අදහන ධර්ම ගුණයන් තුළින් සමාජය හා ජනජීවිතය ශක්තිමත් කරලීමට එක්ව කටයුතු කිරීමේ මාවත අප වෙත යොමුව ඇතැයි අගරාධගුරු හිමිපාණන් සිය වෙසක් දින පණිවිඩයෙන් පෙන්වා දෙනවා. සියලු දෙනා ගෝලීය ව්‍යසනයකට මුහුණ දෙමින් සිටින මේ මොහොතේ සිත සංවර කරගනිමින් නුවණැතිව ක්‍රියා කිරීම අපගේ සමාජ වගකීම වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා. පසුගිය වසරේ මෙන්ම මේ වසරේද ගෝලීය කොවිඩ් වසංගතය හේතුවෙන් අපට සාමූහික පින්කම්වල නියැලීමට ඇති අවස්ථාව සෞඛ්‍ය අංශ නිර්දේශ මත తాවකාලිකව අත්හිටුවීමට සිදු වුණා.
එහෙත් උතුම් තෙමගුල සිහිපත් කොට සිය නිවෙස් තුළම රැඳී සිටමින් ආමිස හා ප්‍රතිපත්ති පූජාවේ නිරත වීමට එය බාධාවක් කර නොගත යුතුයි. සියලු දෙනා වෙත මෛත්‍රිය පැතිරවීමට බුදුරජාණන් වහන්සේ දේශනා කළාසේම අන්‍යයන්ගේ ජීවිතවල ආරක්ෂාවත් යහපැවැත්මත් උදෙසා කැපවීම මේ වසංගතයේ හමුවේ අපගේ සමාජ යුතුකමයි. බෞද්ධයාගේ මෙම උතුම් ගති ලක්ෂණය ලොවට ආදර්ශයෙන් පෙන්වා දීමටද මේ අවස්ථාවක්. මෙවර ජාතික වෙසක් උත්සවය යාපනය නාගදීප රජමහා විහාරයේ කේන්ද්‍ර කරගනිමින් උත්කර්ෂවත්ව පැවැත්වීමට නියමිතව තිබුණත් පවතින වසංගත තත්ත්වය ඊට බාධා පැමිණුණා. එසේ වුවත් උතුම් වෙසක් දිනය අර්ථවත්ව සැමරීමට වසංගත තත්ත්වය බාධාවක් නොවන අතර ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැනදී නිවසේ සිට බැති සිටින් උතුම් වෙසක් තෙමඟුල මෙවර සමරන්නේයයි සියලුම ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාවගෙන් මම ඉල්ලා සිටිනවා. කොවිඩ් වසංගතය මුළු ලොවින්ම තුරන් වී සියලු ජනතාවට පෙර පරිදි නිරෝගීමත්ව ජීවත් වීමට හැකි වේවායි මෙම උතුම් වෙසක් දිනේ ඔබ කරන ප්‍රාර්ථනාවට බුද්ධ ශාසන සංස්කෘතික හා ආගමික කටයුතු ඇමතිවරයා මෙන්ම අග්‍රාමාත්‍යවරයා වශයෙන් මම ද එක්වෙමි. අතීත යුගයේ සිටම වසංගත රෝග දුර්භේක්ෂ බිය නියඟ ආදී විපත් සෑම අවස්ථාවකම තෙරුවනේ අනන්ත බලය ලෝකවාසීන්ටත් ලක්වාසී ජනතාවටත් පිළිසරණක් වූ බව සත්‍යයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සිය වෙසක් දින පණිවිඩයෙන් ඔහු පෙන්වා දෙන්නේ උතුම් තෙමගුල සුභාදහමට හිතතිව ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් සමරීම බුදුදහමේ සැබෑ අරුත පසක් වීමට හේතු වනු ඇති බවයි. චිරාත් කාලයක් මුළුල්ලේ තේරවාදී බුදුදහම සුරක්ෂිතව පවතින ශ්‍රී ලංකාවේත් මුළු මහත් ලෝකයේත් මේ වන විට උද්ගතව පවතින කොරෝනා ව්‍යසනය තුරන් වී නිරෝගී ලෝකයක් බිහිවනු පිණිස උතුම් බුදුගුණ බලයේ ආශිර්වාදය ලැබේවායි විපක්ෂ නායකවරයා ප්‍රාර්ථනා කරනවා. වෙසක් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලි රබප්පෙළ මහතා කියා සිටින්නේ සම්බුදු දහමේ ගැඹුරු ජීවන දර්ශනය අන් කවරදාටත් වඩා ලෝකයට මේ මොහොතේ අතිශය වැදගත් වනු ඇති බවයි. එදා විශාලා මහනුවර තුන්බේන් මුදවාලු අසමසම සත්‍යානුභාවය උතුම් බුදුදහමේ ගැබ්ව පවතිනවා. මානව සංහතිය බරපතල ව්‍යසනයකට මුහුණ පෑ ඇති මොහොතක සැමරෙන මෙම වෙසක් මංගල්‍ය ශ්‍රී ලංකා සහ ලෝකවාසී ජනතාවගේ නිදුක් නිරෝගී දිවියට මෙන්ම ආධ්‍යාත්මික සැපතට හේතු වේවායි අමාත්‍යවරයා සිය පණිවිඩයෙන් ප්‍රාර්ථනා කරනවා. සෑම පුරපසළොස්වක පොහොය දිනයක් නිමිත්තෙන් අරලියගහ මන්දිරයේ පැවැත්වෙන අමාදහම් සිසිලස මාසික ධර්මදේශනය අදත් පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව එය සංවිධානය කර තිබුණා. ප්‍රඥා සම්පන්න දැහැමි සමාජයක් බිහි කිරීමේ අරමුණින් පවත්වනු ලබන අමාතම් සිසිලස ධර්මදේශනා මාලාවේ 210 වෙනි මෙයයි. අග්‍රාමාත්‍යාරයා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිනිය, රාජ්‍යාමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා සහ පවුලේ සමාජිකයන් ඇතුළු සීමිත පිරිසක් මීට එක්ව සිටියා. මෙවර ධර්මදේශනය පැවැත්වුයේ ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ සිරිසුමන පාර්ශවයේ නායක පන්නිපිටිය ශ්‍රී දෙව්රම් වෙහෙරේ නිර්මාතෘ ආචාර්ය පූජ්‍ය කොළුන්නාවේ ශ්‍රී සුමංගල හිමියන්. මේ ව්‍යසනයට ಜಾති ભેදයක් නැහැ, කුලමල ભેදයක් නැහැ, ආගම් ભેදයක් නැහැ. මේ වසංගතය අපි ඔක්කොම හොයාගෙන එනවා. අපි කොච්චර බෙහෙත් විදලා ආරක්ෂා වුණා කිව්වත් ස්වභාව ධර්මයට වියරු වැටුනොත් මේ කරපු ආරක්ෂාවට වඩා දරුණු ව්‍යසනයක් හෙට ඇති කරන්න පුළුවන්. එහෙම කරන්න ස්වභාව ධර්මයට ඉඩ දෙන්න එපා. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සංවිධානය කරන සද්ධර්ම වර්ෂා වෙසක්පුර 15ක පොහෝ දින වැඩසටහන අද පැවැත්වුණේ සංස්ථා පරිශ්‍රයේදී. උදෑසන 5:45ට ආරම්භ කෙරෙන මෙම වැඩසටහනේ උදෑසන බුද්ධ පූජාව හා සදහැවතුන් පෙහෙවත් සමාදන් කිරීම සිදු කළේ ශාන්ති පදනමේ අනුශාසක සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය කොටපොළ අමරකිත්ති ස්වාමින් වහන්සේ. ශීල භාවනා ධර්ම සාකච්ඡා ඇතුළු වැඩසටහන් රැසක්ද දිනය පුරා පැවැත්වුණා. දහවල් බුද්ධ පූජාව පවත්වනු ලැබුවේ පැපිලියාන සුනිත්‍රා දේවී මහපිරිවෙනේ විහාරාධිකාරී පූජ්‍ය පුස්සෙල්ලයායේ චන්දිම ස්වාමින් වහන්සේ විසින්. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති රෙජිනෝල්ඩ් කුරේ, අධ්‍යක්ෂ ජනරාල් අජිත් නාරගල යන මහතුරුන් ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක්වුණා. අංගං සරණ රජය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එවැගේම මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා ඇතුළු රජය කළ හැකි සියලු දේ උපරිම අන්දමින් ජනතාව සුවපත් කිරීමට කරලා තියෙනවා. නමුත් අපගේ සෞඛ්‍යයේ අවසාන බහරකරුවා තමාමයි. ඒ නිසා කටවහගෙන හිටියොත් රට අරින්න පුළුවන් කියන ඒ තේමාව ප්‍රයෝජනෙට අරගෙන සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් අපි එක එක්කෙනාගේ සෞඛ්‍ය පිළිබඳව තමා ගැනම තමා කල්පනා කරගත යුතුයි කියලා මම කල්පනා කරනවා. මේ බුදුන් වහන්සේගේ
තෙමගුල සිහිපත් කරන මේ අති උත්තම දිනේ අපි නැවත ජීවිතයේ යථාර්ථයට මුහුණ දෙමින් නැවතත් මේ රට සෞභාග්‍යමත් නිරෝගී ජාතියක් බවට පත් කරන්න අපගේ ඇවතුම් පැවතුම් සකස් කර ගනිමු. තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක යෞන් ශීල සමාධි වැඩසටහන් මාලාවේ පසුවෙන්න අද කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන සීමා මාලකයේදී පැවැත්වුණා. අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රමුඛ තරුණ පිරිස ශීල සමාධියෙහි පිහිටුවීම ගංගාරාම විහාරාධිපති හිමි අනුශාසකත්වයෙන් දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ ලේකකාධිකාරී පූජ්‍යපාද බෙංගමුවේ නාලක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය වසරේ මෙන් මෙවරද සැදැහැවතුන් වෙසක් උත්සවය නිවසේ සිටම සමරනු ලබන ආකාරය දක්නට ලැබුණා. දිවයින පුරා සිටින සැදැහැවතුන් අද පෙහෙවත් සමාදන් වූයේ නිවෙස් තුලයි. වෙනදා සැදැහැවතුන්ගෙන් පිරී ඉතිරි යන විහාරස්ථානවල අද දක්නට ලැබුණේ ජනශූන්‍ය තත්වයක්. එහෙත් එම විහාරස්ථානවලද දෛනික ආගමික වතාවත් සිදු කෙරුණා. මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේද දක්නට ලැබුණේ ජනශූන්‍ය බවක්. එහෙත් වෙසක් පුර 15ක පොහොය දිනය වෙනුවෙන් දෛනික ආගමික වතාවත් සුපුරුදු පරිදි සිදු කෙරුණා. අනුරාධපුර ජයශ්‍රී මහා බෝසමිඳුන් අභියස මෙන්ම අනුරාධපුර රුවන්වැලි මහසෑ පොදබිම අභියසද අද දිනේ දක්නට ලැබුණේ ජනශූන්‍ය බවක්. වෙසක් පුර 15ක පොහොය දිනයට සමගාමීව නාගදීප පුරාණ රජමහා විහාරයේ අභිනවයෙන් ඉදිවන සැතපෙන බුද්ධ ප්‍රතිමාවේ නිදන් වස්තු තැන්පත් කිරීම උතුරු නාවික විධානයේ ආඥාපති රියාඩ් මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා. සයිනෝෆාම් දෙවන එන්නත් තුගයේ මාත්‍රා ලක්ෂ 5ක් අද සිට එන්නත්කරණයට යොදා ගන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. එය චීන රජයේ ප්‍රධානයක් ලෙස අද මෙරටට ලැබුණා. මේ අතර චීනයේ සයිනොමැක් එන්නත හවුල් නිෂ්පාදනයක් ලෙස ඉදිරි මාස 2 ඇතුළතදී මෙරට නිෂ්පාදනය කිරීමට නියමිතයි. එන්නත් තොගේ රැගත් ගුවන් යානය අද අලියම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් මෙරටට ගොඩබස්වනු ලැබුවා. මෙරට චීන තානාපති චී සින් හොන් මහතා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය වෙත එම එන්නත් තොගේ බාර දුන්නා. ජනාධිපතිතුමා චීන රජය සමග කරන ලද සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස දෙවනි මාත්‍රා එන්නත් තොගේ ප්‍රධානයක් ලෙස මෙරටට ලබා දී තිබෙනවා. අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග, නාමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍යවරුන් වන මහාචාර්ය චන්න ජයසුමන, ඩී.වී. චානක, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන යන මහතුරුන් ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියා. COVID-19 අපේ පොදු සතුරක්. ගෝලීය සෞඛ්‍ය සහයෝගිතාවයක් ගොඩනැංවීම අපේ පොදු ඉලක්කයයි. වසංගතයට එරෙහිව බලවත් ආයුධය එක්සත්කම සහ සහයෝගීතාවයයි. වසංගතය පරාජය කළ හැකි එකම විසඳුම එන්නත් බෙදා හදා ගැනීමයි. මැයි මාස 21 වෙනිදා පැවති ගෝලීය සෞඛ්‍ය සමුළුවේදී චීන ජනාධිපති ෂී ජින්පින් මහතා මෙය අවධාරණය කළා. මේ වන විටත් සම්වර්ධනය වෙමින් පවතින රටවලට ඇමරිකානු ඩොලර් බිලියන 2ක ආධාර චීනය ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකාව ඇතුළු සම්වර්ධනය වෙමින් පවතින රටවල් සමග තාක්ෂණය හුවමාරු කර ගනිමින් ඖෂධ නිපදවීම සඳහා ලොව අනෙකුත් රටවල් සහ ශ්‍රී ලංකාවේ සමාගම් වලට අප සහාය ලබා දෙනවා. ස්තුතිවන්ත වෙනවා චීන රජයට අපේ රටට ලැබිච්ච විශාලතම පරිත්‍යාගය චීන රජයෙන් ලැබීම ගැන එන්නත් ලක්ෂ 11ක් පමණ චීන රජයෙන් අප රටට ලබා දුන්නා. ඒ අපේ රටට විශාල උපකාරයක්. ඇත්තටම අද චීන තානාපතිතුමා තහවුරු කරා සයිනෝෆාම් වර්ගයේම එන්නත් මාත්‍රා ලක්ෂ 20ක් ඉදිරි මාසක කාලය ඇතුළත අපේ රටට ලබා දීමට බලාපොරොත්තු වෙනවා කියලා. ඉතින් අප හිතනවා ජූනි මාසයේ දෙවනි සතියේදී ඒ ප්‍රමාණය අපේ රටට ලැබෙයි කියලා. ඒ වගේම ඉදිරි දින කිහිපෙදී රුසියානු ස්පුට්නික් එන්නතේ ඉදිරි මාත්‍රා ප්‍රමාණයක් පිට ලැබෙන්න නියමිතයි. ඒ වගේම චීන තානාපතිතුමා විශේෂ වශයෙන් ප්‍රකාශ කරා චීනයේ මේ වෙනකොට නිෂ්පාදනය කරන අනෙකුත් ප්‍රධාන එන්නත තමයි සයිනොවැක් කියන එන්නත. එය ශ්‍රී ලංකාව තුල නිෂ්පාදනය කිරීම සඳහා අප මාස කිහිපයක් තුල පුරාම සාකච්ඡා කරලා මේ වෙනකොට ඒක සාර්ථකත්වයට පත් වෙලා තියෙනවා. ඒ සඳහා චීන රජයේ සම්පූර්ණ අනුග්‍රහය ආශිර්වාදය ලැබෙන බව එතුමා ප්‍රකාශයට පත් කරනු ලැබුවාද අප බලාපොරොත්තු වෙනවා සයිනොවැක් එන්නත අපේ රටේ සහ චීනයේ කවුල් නිෂ්පාදනයක් හැටියට ඉදිරි මාස 2ක පමණ කාලයේදී අපේ රට තුල නිෂ්පාදනය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. සඳහා කුණ්ඩසාලේ ප්‍රදේශයේ පිහිටවලා තියෙන කර්මාන්ත ශාලාවක මේ වෙනකොටත් මූලික කටයුතු අපි සූදානම් කරගෙන යනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාව වෙත කොවිඩ් එන්නත ලබා දීම අද සවස ආරම්භ කෙරුණා. ප්‍රථමයෙන් එන්නත ලබා ගත්තේ වයිඹ පළාත් ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය රැකව ජිනරත්න හිමියන්. අනතුරුව වයිඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතාද එන්නත ලබා ගත්තා. කුරුණෑගල බෞද්ධාලෝක විහාරස්ථානයේ හා නිශ්ශංක විද්‍යාලීය පරිශ්‍රයේ එන්නත් ලබා දීම සිදු කෙරුණා. ලබාගත් සංඛ්‍යාව 400ක්. හෙට උදේ යලි එන්නත්කරණය ආරම්භ කරන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා. අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද ඊට එක්ව සිටියා.
එන්නත්කරණය ආරම්භ කරන්න තිබුණේ හෙට දවසේ හෙට උදේ 8:00 ඒකරු ජනාධිපතිතුමා කතා කළා කිව්වා බාපු ගමන් ජනතාවට මේක ලබා දෙන්න ක්‍රියා කරන්න කියලා. ඒ නිසා තමයි අපි මේ තීන්දුව අරගෙන ආදත්හමාර වෙද්දී ආරම්භ කරන තීන්දුව කෙරේ කුරුණෑගල නගර සභා සීමාව තුළ. හෙට දවසේ අපි බලාපොරොත්තු වෙනවා උපරිම ඉලක්කයකට යන්න. එම එන්නත්තුගෙන් මාත්‍රා ලක්ෂයක් ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් වෙන් කර ඇතැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. මෙවන විට එම දිස්ත්‍රික්කයේ සයිනෝෆාම් එන්නත ලබාගත් පුද්ගලයන් සංඛ්‍යාව 1,87,980ක්. ගම්පහ දිස්ත්‍රික් කොවිඩ් කමිටු රැස්වීමේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. සයිනෝෆාම් එන්නත ලබන සතියේදී මහනුවර දිස්ත්‍රික් ජනතාව වෙත ලබා දෙන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. අමාත්‍ය කෙහෙලි රඹුක්වැල්ල, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, ආණ්ඩුකාර ලලිත් යෝගමගේ යන මහතුරුන්ගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාව අද පැවැතුනේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී. වෙනකොටත් අපි එන්නත්කරණය කරන ප්‍රදේශවල ඒ ප්‍රදේශවල ජීවත් වෙන රාජ්‍ය සේවකයන්ට සහ අත්‍යවශ්‍ය සේවාවන් සපයන අයට එන්නත්කරණය කිරීමට කටයුතු කරලා තියෙනවා. ඉදිරියේදීත් ඒ කටයුතු කරනවා. ඒ වගේම තමයි මහනුවර දිස්ත්‍රික්කයේත් ඒ කාර්ය අපි ඉටු කරනවා. මොකද ඒ අය විශාල වෙහෙසක් දරනවා මේ කාල සීමාවේ ගෙයින් ගෙට යනවා. ජනතාවගේ උවමනපාකම් හොයනවා. ඉතින් ඒයට අනිවාර්යෙන් ලබා දිය යුතුයි. සහ ලබා දෙන ආණ්ඩුව බැඳිලා ඉන්නවා. ඒක මේ ක්‍රියාත්මක කිරීමේදී අපි සෞඛ්‍යංශයත් එක්ක සාකච්ඡා කරලා උන්ගේ නිර්දේශයන් මත තමයි එන්නත්කරන කරන මධ්‍යස්ථාන සහ තැන් අපි තීන්දුව කරන්නේ. ඒ වගේම අපි වගකීමකින් කියනවා මේ රටේ එන්නත් ලබා දෙන්න කියලා අපට සෞඛ්‍ය නිලධාරීන් නිර්දේශ කළ තියෙන සියලු දෙනාට හැකි ඉක්මනින් එන්නත් ටික ලබා දෙන්න අපි ආණ්ඩුවක් විදිහට අධිකරු ජනාධිපතිතුමා කටයුතු කරනවා. ඒකම අපි ලංකාවේ එන්නත් ඇසෙම්බල් කරන්නත් අවශ්‍ය කැබිනට් නිර්දේශයන් අරගෙන තියෙනවා. ඉතින් ඉදිරියේදී මේ මහනුවරම තමයි කර්මාශාලාව දාන්න බලාපොරොත්තු වෙලා තියෙන්නේ. එන්නත් ලංකාවේ හදන්නත් අපට පුළුවන්. ඒ හින්දා මේ එන්නත් ටික අපි ලබා දෙනවා. පිළියන්දල නිවුන්ගම ශ්‍රී නන්දාරාම විහාරස්ථානයේදී අද එන්නත් කරන වැඩසටහනක් පැවැත්වුණා. එහිදී නිවුන්ගම සහ මොරෑඳ යන ග්‍රාම නිලධාරී වසම්වල පුද්ගලයන් 2400ක් සඳහා එන්නත් ලබා දී තිබෙනවා. මෙරට එන්නත් කරන වැඩසටහනට කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා 12,64,000ක්, සයිනෝෆාම් එන්නත් මාත්‍රා 11 ලක්ෂයක්, ස්පුට්නික් V එන්නත් මාත්‍රා 15,000ක් ලැබී තිබෙනවා. ඒ අනුව මෙරටට ලැබුණු එන්නත් මාත්‍රා ප්‍රමාණය 23,79,000ක්. කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව 9,25,242 දෙනෙකුට ලබා දී තිබෙනවා. සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ 1,565 දෙනෙකුට ලබා දී ඇති අතර මෙතෙක් ලබාගත් සමස්ත පිරිස 5,17,824ක්. ස්පුට්නික් V එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පිරිස 14,984ක්. කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ඊයේ 2,349 දෙනෙකුට ලබා දී ඇති අතර මෙතෙක් එය ලබාගත් සමස්ත සංඛ්‍යාව 3,40,842ක්. කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් වල එක් මාත්‍රාවක් පමණක් ලබාගත් සංඛ්‍යාව 14,58,050ක්. කොවිඩ්-19 රෝගය වැළඳුණු 1,581 දෙනෙකු අද මෙරටින් හඳුනා ගැනුණා. පූර්ණ සුවය ලැබූ 1,203 දෙනෙකු රෝහල් වලින් අද පිටව ගියා. බොස්ස බන්ධනාගාරයේදී කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් අගුණකොළ පැලැස්ස ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෙත රැගෙන යමින් සිටි රැඳවියෙකු බන්ධනාගාර බස් රථයෙන් පලා ගොස් තිබෙනවා. ඔහු සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි. කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි පුද්ගලික රෝහලකින්ද කොවිඩ් ආසාදිත පුද්ගලයෙකු පලා ගොස් තිබෙනවා. ඔහු අම්පාර වරිපදච්චේන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ මාස 18 වෙනිදා සිට 25 වෙනිදා දක්වා සිදු වූ කොවිඩ්-19 මරණ 28ක් බව ඊයේ තහවුරු කෙරුණා. ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 1,269ක්. කොවිඩ්-19 රෝගීන් වෙනුවෙන් මුල්ලේරියාව රෝහල් පරිශ්‍රයේ ඉදිකෙරෙනු නවතම වාට්ටු සංකීර්ණය එම රෝහල වෙත බාර දීම අද සිදු කෙරුණා. ඒ අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් නව වාට්ටු සංකීර්ණය ඇඳන් 300කින් සමන්විතයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මේ සඳහා මූල්‍ය දායකත්වය ලබා දී තිබෙනවා. ඉදිකිරීම සිදු කෙරුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළුන්නාව ප්‍රධාන සංවිධායක අජිත් සුබසිංහ මහතාගේ මාර්ගෝපදේශකත්වය යටතේ. මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජයන්ත කැටගොඩ, මధుර විතානගේ, ප්‍රදීප් ඔඳුගොඩ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. බැසිල් රාජපක්ෂ මැතිතුමා පක්ෂයක් විසින් තමයි අද මේ වාට්ටු නිර්මාණය කරන්නේ. අපි ස්තුතිවන්ත වෙනවා බැසිල් රාජපක්ෂ දරු මැතිතුමාට. එතුමා නිසා තමයි අද කොළොන්නාවට ඇඳන් 352ක් දාන්න පුළුවන්. වාටු දෙකක් නිර්මාණය කරන්න පුළුවන් වුණේ. එතනදී ඉස්සලා අපි ලැහැත්තුනේ ඇවිල්ලා මුල් ඒරියාවට ඇඳන් 50කුත් IDH උණරහල් 50කුත් තමයි අපි ඒ වාටු දෙක තමයි හදන්න ලැහැත්තු. නමුත් IDH උණරහලේ පහසුකම් නැති නිසා තමයි අපි මේ ස්ථානෙට ඒ වාටු දෙකම මෙතන ගෙනාවේ. ගම්පහ රෝහලේ ස්ථාපනය කෙරුණු ශ්වසන අධිසත්කාර ඒකකය අද ජනතායතීට පත් කෙරුණේ රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන්. රාජ්‍ය මූල්‍ය දායකත්වයෙන් හා පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ඉදිකෙරුණු ඒකකයට ඇඳන් 15ක් ඇතුළත් ඉදිකිරීම සිදු කළේ නාමික හමුදාවයි. කොස්ගම ප්‍රාදේශීය රෝහලේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය සඳහා දැඩි සත්කාර ඇඳන් සහ වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමක් අද සිදු කෙරුණා. ඒ අමාත්‍ය උදේ ගම්මන්පිල මහතාගේ ප්‍රධානත්වයෙන්. එහි වටිනාකම රුපියල් ලක්ෂ 15ක්.
වයිඹ පළාත් සභාවට අයත් වාරිපොළ පිහිටි වයිඹ පුහුණු මධ්‍යස්ථානය COVID-19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කෙරුණා. ශ්‍රී ලංකා යුද හමුදාවේ දායකත්වයෙන් මෙහි ඉදිකිරීම සිදු කරනවා. මහනුවර පොලිස් රෝහලට අංග සම්පූර්ණ ඇඳන් 100ක් බාර දීම ඊයේ සිදු කෙරුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ කිරුළ සමාජ සත්කාර පදනම යටතේ. මේ අතර පොලිසිය සඳහන් කළේ අද උදේ 6න් අවසන් වූ පැය 24 තුළ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද නොසලකා හැරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 686 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. විශේෂයෙන්ම අත්‍යවශ්‍ය සේවාවල සමාජිකින් බව පවසමින් එවැගේම අත්‍යවශ්‍ය සේවාවල සමාජිකින් භාවිතා කරන නිල ලාංඡන භාවිතා කරමින් වාහන පදවන වාහනවල ගමන් කරන පුද්ගලයන් පිළිබඳව නිරන්තර තොරතුරු ලැබී තිබෙනවා. විශේෂයෙන්ම අපි අත්‍යවශ්‍ය සේවාවල සමාජිකාවන්ගෙන් ඉල්ලා සිටිනවා ඔබගේ නම ඔබගේ සේවය අවභාවිතා කරමින් මේ පුද්ගලයන් ගමන් කරන්නේ. ඒ නිසා යම් අවස්ථාවකදී ඔබෙන් පොලිසිය ඔබගේ හැඳුනුම්පත වෙනත් ලියවිල්ලක් ඉල්ලා සිටියහොත් එය ලබා දීමට කාරුණික වන්න. විදේශගතව සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන් සඳහා පනවා තිබෙන තාවකාලික තහනම ජූනි මාස 1 වෙනිදා සිට ඉවත් කිරීමට තීරණය කළ බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා. කෙසේ වුවද පැමිණෙන දිනට පෙර දින 14ක කාලයකට ඉහතදී ඉන්දියාවේ සංචාරය කර ඇති පිරිස් සඳහා අදාළ තහනම තවදුරටත් බලපැවැත්වනු ඇති. සියලුම මගේ කාණ්ඩයන් යටතේ ගුවන් යානයක ගමන් කළ හැකි මගීන් සංඛ්‍යාව 75කට සීමා කෙරුණා. ඊට අමතරව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇති මාර්ගෝපදේශවලට අනුව විදේශගතව පැමිණෙන සියලු දෙනා දින 14ක අනිවාර්ය නිරෝධායන කාල සීමාවකට යටත් වනවා. නිරෝධායන කාල සීමාව මගහැරීමට කොමන හෝ එන්නතක කොපමණ මාත්‍රා සංඛ්‍යාවක් ලබාගෙන තිබේද යන්න අදාළ වන්නේ නැහැ. මේ පිළිබඳ තොරතුරු www.srilanka.travel/helloagain/web අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකියි. ලිට්‍රෝ ගෑස් සමාගම සිය පාරිභෝගිකයින්ට නිවසටම ගෑස් ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කර තිබෙනවා. 1311 දුරකථන අංකය ඇමතීමෙන් එම අවශ්‍යතාව සපුරා ගත හැකියි. ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා. තම වෙබ් අඩවියට පිවිසීමෙන් ආසන්නතම නියෝජිතයා හඳුනාගත හැකි බවයි එම සමාගම නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. අමරිකාව නිකුත් කළ සංචරණ සීමා පිළිබඳ අනියත බියක් ඇති කරගත යුතු නැතැයි ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. අමරිකාව ශ්‍රී ලංකාව සඳහා නිකුත් කරන ලද සංචරණ සීමා අනුව ත්‍රස්තවාදී කාණ්ඩයට ඇතුළත් කිරීම පිළිබඳව අනියත බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන බවයි ඔහු අවධාරණය කළේ. ආරක්ෂක අමාත්‍යාංශය සහ ත්‍රිවිධ හමුදාව ඇතුළු අනිකුත් ජාතික ආරක්ෂාව පිළිබඳව කටයුතු කරන ආයතන රටේ ආරක්ෂාව මනාව තහවුරු කර තිබෙනවා. වර්තමානයේ රටේ පවතින COVID-19 තත්ත්වයේ හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව මෙසේ ඇමරිකාව 4 වෙනි මට්ටමේ සංචරණ සීමා නිකුත් කර ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්. එහිදී ත්‍රස්තවාදී තර්ජන සමිතිව අඩංගු වීම එම වර්ග කිරීමේ ක්‍රියාපිළිවෙතට අනුව සාමාන්‍යයෙන් සිදුවන්නක්. එබැවින් ජාතික ආරක්ෂාව පිළිබඳ අනියත බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන බවයි ආරක්ෂක ලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. ඉන්දියාවේ දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හා මරණ ගණන අද යළිත් ඉහළ ගියා. විශේෂයෙන් කොරෝනා මරණ සංඛ්‍යාව යළි 4000 සීමාව ඉක්මවීම බරපතල සෞඛ්‍ය ගැටලුවක් ලෙසයි සැලකනු ලබන්නේ. දකුණු දිග ප්‍රාන්තවල කොරෝනා තර්ජනය සීක්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. ගත වූ පැය 24 තුළ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් එනම් 34285ක් වාර්තා වූයේ තමිල්නාඩු ප්‍රාන්තයෙන්. සමස්ත ආසාදිතයින්ගෙන් 100%ක් තමිල්නාඩුවෙන් වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසනවා. කෙසේ වෙතත් වැඩිම මරණ සංඛ්‍යාවක් එනම් 1137ක් වාර්තා වූයේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන්. කොරෝනා තර්ජන ඉහළ යාමත් සමග තමිල්නාඩුවේ දැඩි සංචාරණ සීමා ක්‍රියාත්මක කර ඇති අතර මුල් පෙළේ කර්මාන්ත ශාලාද වසා දමනු ලැබුවා. ප්‍රකට යතුරුපැදි නිෂ්පාදනාගාරයක්ද ඒ අතර වනවා. මැලේසියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව යළි වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. ගත වූ පැය 24 තුළ රෝගීන් 7000කට අධික පිරිසක් මැලේසියාවෙන් වාර්තා වුණා. වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් එනම් 2455ක් වාර්තා වූයේ සෙලංගෝර් ප්‍රාන්තයෙන්. කුවාලාලම්පූර් අගනුවර සහ තවත් ප්‍රාන්ත 5ක ආසාදිතයින් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. ජපානයේ ටෝකියෝ අගනුවරින් කොරෝනා ආසාදිතයින් 542 දෙනෙකු අද සොයාගනු ලැබුවා. ඒ සමගම ජපානයේ කොරෝනා තර්ජනය උග්‍රවන ලකුණු පෙන්눔 කෙරෙනවා. එරට වෛද්‍යවරු ප්‍රකාශ කරන්නේ ඔලිම්පික් තරගාවලිය පැවැත්වීමට සුදුසු වාතාවරණයක් මේ වන විට ජපානයේ නොමැති බවයි. සිංගප්පූරු එක්ස්ප්‍රස් පර්ල් බහලුම් ප්‍රවාහන නෞකාවේ ගින්න මේ වන විට පාලක මැදිරියේ පිහිටි නෞකාවේ පිටුපස ප්‍රදේශයට ව්‍යාප්ත වී තිබෙනවා.
ගිනිගෙන නෞකාවෙන් වැටෙන බහලුම් සහ විවිධ කොටස් මීගමුව සහ හලාවත වෙරළ තීරවලට ගොඩ ගසා ඇති අතර ඒවා එකතු කර ගැනීමට ජනතාව වෙරළාසන්නයට පැමිණෙන ආකාරය අද දහවල් දැකගත හැකි වුණා. සමුද්‍රීය පරිසර අධිකාරිය සහ මධ්‍යම පරිසර අධිකාරිය පවසන්නේ ගොඩ ගසා ඇති බහලුම් කොටස් සහ අනෙකුත් ද්‍රව්‍ය තුල රසායනික ද්‍රව්‍ය අඩංගු විය හැකි බැවින් එම අපද්‍රව්‍ය ඇල්ලීම සහ එක්රැස් කිරීම ඉතා අනතුරුදායක විය හැකි බවයි. කොළඹ වරායට වයමතිසින් නාවික සතපුන් 9.5ක් දුර මුහුදේ පිහිටි එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න මේ වන විට සමස්ත නෞකාව පුරා පැතිර ගොස් තිබෙනවා. අද වන විට එහි පාලක මැදිරිය පිහිටි පිටුපස ප්‍රදේශය දක්වා ගින්න පැතිර ගොසින්. එම නිසා නෞකාව ගින්නෙන් මුදා ගැනීමේ අවස්ථාව ඉතා අඩු බවයි වාර්තා වන්නේ. අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් නෞකාව දකුණු දෙසට ඇලවී ඇති අතර එම නිසා ගින්නට හසු වූ බහලුම් රසක් මුහුදට වැටී ඇති බවද වාර්තා වනවා. මීගමුව තලාහෙන වෙරළට ගොඩ ගසා තිබූ බහලුම් සහ සුන්බුන් කොටස් ගින්නට හසු වූ නෞකාවේ කොටස් බවට විශ්වාස කරනවා. මෙලෙස වෙරළට ගොඩ ගසා ඇති අපද්‍රව්‍ය වල රසායනික ද්‍රව්‍ය අඩංගු විය හැකි බැවින් ඒවා ඇල්ලීමට හෝ එක්රැස් කිරීමට නොයන ලෙස නාවික හමුදාව, සමුද්‍රීය පරිසර අධිකාරිය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙරළාසන්න ප්‍රදේශයේ ජනතාව දැනුවත් කළද අද දහවල් වන විට ඔවුන් වෙරළට ගොඩ ගසා ඇති ද්‍රව්‍ය එකතු කිරීමේ නිරතව සිටි අයුරු ඉමේ. මධ්‍යම පරිසර අධිකාරිය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අනතුර හේතුවෙන් එකතු වන අපද්‍රව්‍ය උපද්‍රවකාරී අපද්‍රව්‍ය ලෙස සැලකෙන අතර ඒවා මෙතෙක් නිශ්චිත ලෙස වෙන්වෙන්ව හඳුනාගෙන නොමැති බවයි. එබැවින් කිසිදු හේතුවක් මත මෙම අපද්‍රව්‍ය රට තුළට ගෙනීම හෝ එක්රැස් කිරීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම හෝ ඇල්ලීම හෝ අතිශය අනතුරුදායක විය හැකි බව එම ආයතනය පෙන්වා දෙනවා. එම නිසා එවැනි කටයුතු වලින් වළකින ලෙස අදාළ ජනතාව වෙත අවධාරණය කරනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අදාළ අංශ වෙත දැනුම් දී ඇත්තේ නෞකාවට මුහුදේ තෙල් පැතිර යාමක් සිදු වුවහොත් පවතින කාලගුණ තත්ත්වයට මුහුණ දෙමින් එය අවම කර ගැනීමට දැඩි අවධානයක් යොමු කරන ලෙසයි. එවැනි ආපදා තත්ත්වයන් කළමනාකරණය කර ගැනීමට ලොව අනෙකුත් රටවල් ගත් පියවර පිළිබඳව එහිදී සැලකිලිමත් වන ලෙසද ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. පමුණුගම දුංගාල්පිටිය මීගමුව කොච්චිකඩේ පොලිස් රසමාශ්‍රිතව වෙරළ තීරයට ජනතාව රැස් වී මේ ආකාරයට එම කොටස් රැගෙන ගිය බවට වාර්තා වෙනවා. විශේෂයෙන්ම අද සංචරණ සීමා ක්‍රියාත්මක වන දිනයකදී ඒ ආකාරයට නිරෝධායන රීතීන් වලට පටහැනිව කටයුතු කිරීම එක් අතකින් වරදක්. ඒ වගේම අනෙක් අතින් විශේෂයෙන්ම මෙම ද්‍රව්‍ය සායන ද්‍රව්‍ය අඩංගුව තිබේ මනුෂ්‍ය ජීවිතයට ඒ වගේම යම් කෙනෙකුට අන්තරාදායක් ඇති කළ හැකි ක්‍රියාවක් වෙනවා. ඒ නිසා එම ක්‍රියාවන් සිදු කිරීම සම්බන්ධයෙන්ුත් නිරෝධායන රීතීන් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන්ුත් එම කොටස් රැගෙන ගිය පුද්ගලයින්ට එරෙහිව මේ වන විට මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් වෙරළට ගසා යන අපද්‍රව්‍ය කොටස් පාවියීමේ වැඩි හැකියාවක් ඇති දික්කෝවිට සිට හලාවත දක්වාත් වැල්ලවත්ත සිට පානතුර දක්වාත් වෙරළ තීරවල නාවික හමුදාව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. ගින්න බැඩ පැවැත්වීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ ටග් යාත්‍රා සහ ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටර් යාන යොදා ගනිමින් ගිනි නිවීමට භාවිත කරන වියලි රසායනික ද්‍රව්‍ය පවුඩර් කිලෝ 850ක් පමණ නෞකාව මතට අදත් හෙළනු ලැබුවා. ශ්‍රී ලංකා නාවික හමුදාවේ සිදුරල්ල නෞකාව සහ ඉන්දිය වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් වජ්රා සහ විබව් යන නෞකා එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ආසන්නයේ සාගර පරිසර හානිය පාලනය කිරීම සඳහා මේ වන විටත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. සමුද්‍රීය පරිසර අධිකාරිය පවසන්නේ සමුද්‍රීය පරිසරයට විය හැකි හානිය අවම කරමින් වෙරළ ප්‍රදේශ පිරිසිදු කිරීමේ කටයුතු සඳහා දැනටමත් සැලසුම් කර ඇති බවයි. තෙල් පැල්ලම සඳහා අපි අවශ්‍ය වන සියලුම උපකරණ ආයතන සහ කාර්ය මණ්ඩලය සූදානම් කරලා ස්ටෑන්ඩ් බයි තබාගෙන තිබෙනවා. අද උදෑසන සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරී නිලධාරීන් මෙව ප්‍රදේශයේ පුරාම නිරීක්ෂණ චාරිකාවක් සිදු කරලා වාර්තාවක් සකස් කෙරුවා. ඒ අනුව අපිට 1000ක පමණ කාර්ය මණ්ඩලයක් අවශ්‍ය වෙනවා මෙව කාර්යය සිදු කිරීමට. ඒකම අපද්‍රා කළමනාකරණ මධ්‍යස්ථානය අපි ඊළඟට පළමුවම මේ පිළිබඳව ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කරලා ඒ පිළිබඳව අවසර අරගෙන කටයුතු සිදු කරනවා. අපි බලාපොරොත්තු වන හැකි ඉක්මනින් මේ අපද්‍රව්‍ය ටික පරිසර හිතකාමීව බැහැර කරන්නට. ඊසාන දිග බෙන්ගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පැවති යාස් සුලිකුණාටුව මේ වන විට ඉන්දියාවේ නැගෙනහිර ඔඩිස්සා වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළු වී තිබෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ එමගින් දිවයින සහ දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල කාලගුණය කෙරෙහි ඇති කරන බලපෑම ක්‍රමයෙන් අඩුවනු ඇති බවයි. දැනට පවතින නිරතදිග මෝසම් කාලගුණික තත්ත්වයේ හේතුවෙන් ඉදිරි දින කිහිපයේදීත් දිවයිනේ නිරතදිග කොටසේ වැසි සහ වෙඩින් විට වැඩිවන සුළං සහිත කාලගුණික තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වනවා. පුත්තලම සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවන අතර සුළං වේගය ක්ෂණිකව ඉහළ යා හැකි බැවින් දීවර සහ නාවික කටයුතු වල නිරත නොවන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.
කොත්මලේ ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණික තත්ත්වයේ හේතුවෙන් කොත්මලේ ජලාශයේ වේල්ලාසන්න මාර්ගයේ ගිලා පැසීමක් සිදුව තිබෙනවා. බොහෝගත ජල පහරක් අවහිර වීම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවන්නට ඇති බවයි ජලාශ භාර ඉංජිනේරුවරයා පවසන්නේ. රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා දැනුවත් කිරීමෙන් අනතුරුව මාර්ගය වහා පිළිසකර කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. මහනුවර ප්‍රදේශයට ඇදහැරෙන තද වැසි හේතුවෙන් පොල්ගොල්ල ජලාශයේ වාන්දුරටු 4ක් විවෘත කර තිබෙනවා. එමගින් තප්පරයකට ගණාඩි 11500ක ජල ප්‍රමාණයක් මුදා හැරුණා. කොස්ගම්බ ප්‍රදේශයේ හරහා හමාගිය සුළඟකින් අද පෙළති විදුලි රැහෙන් පද්ධතිය ඇතුළු දේපළ රැසකට හානි සිදුව තිබෙනවා. ප්‍රදේශයේ විදුලිය බිඳවැටීමක්ද සිදුව ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. පැවතුන සුළං තත්ත්වයේ හේතුවෙන් ගස් කඩා වැටීම නිසා දෙහියෝවිට ප්‍රදේශයේ ගොඩනැගිලි රැසකට හා විදුලි රැහෙන් පද්ධතියට හානි සිදුව තිබෙනවා. රත්නපුර ප්‍රදේශයට අද පැවති අයහපත් කාලගුණී හේතුවෙන් දේවාලය ගාව ග්‍රාම සේවා වසමේ නිවාස කිහිපයකට අලාපහානි සිදුව තිබෙනවා. ඓතිහාසික සබරගම මහසමන් දේවාල භූමියේ පිහිටා ඇති ව්‍යාපාරික ස්ථාන කිහිපයකටද හානි සිදුව ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. වැලිමඩ සානුවට බලපා තිබූ දැඩි සුළං තත්ත්වයේ හේතුවෙන් ඌව පරණගම හා වැලිමඩ යන ප්‍රදේශවල නිවාස 15කට හානි සිදුව තිබෙනවා. අප වාර්තාකරු පවසන්නේ විශාල ගස් කඩා වැටීම් හා සෙවලි තහඩු ඉවත්වීම් රැසක් දක්නට ලැබෙන බවයි. යාස් සුලිකුණාටුව ඉන්දියාවේ නැගෙනහිර ඔඩිස්සා ප්‍රාන්තය හරහා හමා යමින් පවතිනවා. රටට ඇතුළු වන විට එහි සුළඟේ වේගය පැයට කිලෝමීටර් 155ක් පමණ වූ බවයි කාලගුණ විද්‍යාඥයින් පවසන්නේ. දසලක්ෂයකට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා පිටත් කෙරුණා. සතියක් තුළ ඉන්දියාවට බලපෑ දෙවැනි සුලිකුණාටුව මෙයයි. නව නීතිපතිවරයා ලෙස පත් කරනු ජනාධිපති නීතිඥ සංජය රාජරත්න මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ අද දිරුම් දුන්නා. ඒ අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී. සංජය රාජරත්න මහතා මෙරට 48 වැනි නීතිපතිවරයායි. නීතිපති දෙපාර්තමේන්තුවේ වසර 34ක සේවා කාලයක් සපුරා ඇති මහතා රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අතිරේක සොලිසිටර් ජෙනරාල් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් සහ වැඩබලන සොලිසිටර් ජෙනරාල් යන දුර හොබවා තිබෙනවා. 2014 වසරේදී ඒ මහතා ජනාධිපති නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දුන්නා. ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාද කොවිඩ් වසංගතය හේතුවෙන් බෞද්ධ සැදැහැවතුන් සම්බුදු තෙමගුල සමරන්නේ තම නිවෙස්වලට සීමා වෙමින්. ඒ අතරේ දිවයිනේ ප්‍රධාන හා උපප්‍රධාන නගරවල නගරවාසීන්ද වෙසක් සැරසිලි වලින් මාර්ග ඇතුළු අනෙකුත් ප්‍රදේශ අලංකාරවත් කර තිබෙනවා. මීට වසර 3කට පෙර වෙසක් බලන්න ආපු ජනතාවගෙන් මේ කොළඹ නගරය පිරී ඉතිරී යනවා. එදා වෙසක් තොරණ දන්සල වලින් කිසිම අඩුපාඩුවක් තිබුණේ නැහැ. නමුත් මුළු ලෝකයටම බලපා තිබෙන මේ වසංගත තත්ත්වය නිසා අද අපට වෙසක් සමරන්න සිද්ධ වෙලා තිබෙන්නේ නිවසට සීමා වෙලා. ඒ කෙසේ වෙතත් මෙවැනි තත්ත්වයකදී පවා රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන Tamanගේ එම පරිසර වෙසක් සැරසිලි වලින් අලංකාර කරන්න අමතක කළා නැහැ. ඔබ නිවසට වෙලා වෙසක් උත්සවය අභිමාණයෙන් සැමරුවා. අපි මේ සූදානම් වෙන්නේ නගර වෙසක් ඔබට SLT මොබිටෙල් ආයතනයේ කොළඹ ප්‍රධාන කාර්යාල පරිසරයේද වෙසක් සැරසිලි වලින් අලංකාරවත් කර තිබෙනවා. එහි සභාපති රුහාන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් ආගමික වැඩසටහන් සංවිධානය කර තිබුණා. 2019 වර්ෂයේදී වෙසක් උත්සවය සැමරීමේ නිදහස අපට අහිමි කළේ සහරාන්ගේ ත්‍රස්ත ප්‍රහාරය. 2020 වර්ෂයේදී කොවිඩ් වසංගතයේ පළවෙනි රැල්ල අපට වෙසක් උත්සවයේ නිදහස හිමි කළා. අද 2021 කොවිඩ්
තුන්වෙනි රැල්ල වෙසක් උත්සවය සැමරීමේ නිදහස අපට අහිමි කර අවසන්. ඔබ විනයගරුක පුරවැසියෙක් විදියට මේ මොහොතේ හැසිරුණොත් ලබන වසර අපට අභිමානයෙන් යුතුව වෙසක් උත්සවය සමරන්නට අවස්ථාව උදා වේවි. ලොවපුරා බෞද්ධ ජනතාව කොරෝනා වසංගත තත්ත්වය මැද්දේ වෙසක් උත්සවයේ ආගමික වතාවත් වලට මුළුතැන දෙමින් සමරනවා. කොරෝනා තර්ජන පැවතුනද බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයට පත් බුද්ධගයාවේ ආගමික වතාවත් පෙර පරිදිම සිදු කෙරුණා. ඒත් සදහැවතුන්ගේ පැමිණීමක් දක්නට ලැබුණේ නැහැ. ඉන්දිය බෞද්ධයන් වෙසක් උත්සවය හඳුන්වන්නේ බුද්ධ පූර්ණිමා යන නමින්. විහාර ප්‍රාන්තයේ පිහිටි බුද්ධගයා විහාරයේ වෙසක් පින්කම් මාලාවක් සංවිධානය කර තිබුණා. ඒ පූජ්‍ය සත්‍යානන්ද හිමිපාණන්ගේ මෙහෙයවීමෙන් වෙනත් ප්‍රාන්තවලින් හා විදෙස් රටවලින් පැමිණෙන සදහැවතුන්ට මෙවර වෙසක් පින්කම් සඳහා සහභාගී වීමට ඉඩ ලැබුණේ නැහැ. ආධ්‍යාත්මික වශයෙන් නියුන් සහෝදරයන් බඳු ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට වෙසක් උත්සවයේ වැදගත්කම් අතිමහත්. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන රටවල තේකම් ආගමක වශයෙන් පමණක් නොව දර්ශනයක් සහ ජීවන ක්‍රමයක් වශයෙන් බුදුදහමේ තිඹිරගේය වීමට භාග්‍යවන්ත වී තිබෙනවා. රටවල තේකම් පොහොසත් බෞද්ධ සංස්කෘතික සහ ආධ්‍යාත්මික උරුමයකට හිමිකම් කියනවා. චීනයේ බේජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙසක් පින්කමක් සංවිධානය කළා. චීනයේ CGTN රූපවාහිනිය එය සජීව ලෙස විකාශය කළා. බේජිං නුවර බෞද්ධ විහාරස්ථාන කිහිපයක භික්ෂුන් වහන්සේ තානාපති කාර්යාලය වෙසක් උත්සවයට එක්ව සිටියා. පින්කම සිදු කෙරුණේ චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතාගේ ප්‍රධානත්වයෙන්. චීනයේ ජනතාව මේ වෙසක් වෙනුවෙන් මේ උත්සවය පැවැත්වීම මම හිතන්නේ ශ්‍රී ලාංකිකයන්ටත් ඉතාමත් වැදගත් අවස්ථාවක්. ඔවුන් ඉතාම සතුටින් අපත් සමග එකතු වෙන ඇති කියලා මම හිතනවා. අමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ රතන අන්තර්ජාතික බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික වෙසක් උත්සවය ඊයේ පැවැත්වුණා. ඒ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගතවයි. රතන අන්තර්ජාතික බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය වෝකුල්ලේ සුමන හිමියන්ගේ අනුශාසනා පරිදි එය සංවිධානය කළේ පූජ්‍ය හුණුපොළ ගෙදර නාරද සහ පූජ්‍ය ගල්කොළඹේ මේදංකර යන ස්වාමින් වහන්සේ විසින්. කැලිෆෝනියා ප්‍රාන්තයේ ජීවත් වන ශ්‍රී ලාංකික සදහැවතුන් රැසක් ආගමික වතාවත් වලට සහභාගී වුණා. ජාතික වෙසක් දිනය වෙනුවෙන් ජනාධිපති සමාව යටතේ සිරකරුවන් නිදහස් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජය පියවරගෙන තිබෙනවා. අධිකරණ අමාත්‍යවරයා සහ රාජ්‍ය අමාත්‍යවරයා ජනාධිපතිතුමාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙය ක්‍රියාත්මකයි. එහෙත් බරපතල ගණයේ අපරාධවලට සම්බන්ධ රැදවියන්ට ජනාධිපති සමාව හිමි නොවන බවයි රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතා කියා සිටියේ. අද වෙනකොට සිරගත වෙලා සිටින රැඳවියන්ගේ අවුරුද්දක් සිරගත වෙලා හිටියනම් මාසික සමාවක් දෙන්න අතිගරු ජනාධිපතිතුමා තීරණය කරලා තිබෙනවා. ඒ සමාව මත අද දින ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා සිටින සිරකරුවන් 260 දෙනෙක්ට අද දින සමාව ලබා දීලා තියෙනවා අතිගරු ජනාධිපතිතුමා. ඒ සමාව ලබා දීලා තියෙන 260 දෙනාගෙන් 53 දෙනෙක් අද අපි නිදහස් කරනවා. ඉතිරි 194 දෙනාට අනිවාර්ය දින ලබා දීලා තියෙනවා නිදහස් කරන දින. මේවැනි වැඩපිළිවෙලක් අද වෙනකන් මේ බන්ධනාගාර ශ්‍රේෂ්ඨය තුල වෙලා තිබෙන්නේ නැහැ. අතිගරු ජනාධිපතිතුමාන් විසින් පිරිනමන ලද සමා වර්ග 4ක් තියෙනවා. පළවෙනි එක අද වෙනකොට පවතින සියලුම දඩ අහෝසි වෙනවා. ඊට අමතරව බන්ධනාගාරයේ සිටින සිරකරුවන් සඳහා අවුරුදු 65ට වැඩි නම් ඔවුන්ගේ දඬුවමේ අඩක් හෝ තුනෙන් එකක් ගෙවලා ඉවර නම් ඔවුන්ව නිදහස් කරනවා. ඒ වගේම ජීවිතාන්ත සිර දඬුවම නියම වී වසර 25ක සිර දඬුවමක් ගත කරන සියලුම සිරකරුවන්ව නිදහස් කරනවා. ඒ වගේම මේ අතීතයේ කාලේ කවදාකවත් තිබෙන්නේ නැහැ. ඔවුන්ට අද හෙට දවස ගන්න බලාපොරොත්තුවක්. හෙට නිදහස් වෙනවද? හෙට දවස මොකද වෙන්නේ? ඒගොල්ලෝ අපෙන් අහන්නේ බන්ධනාගාරේ. කවද්ද අපි නිදහස් වෙන්නේ? අපිට දවසක් එන්නේ නැද්ද? දැන් ඒ බලාපොරොත්තුව ඇති වුණා. මේ විශේෂ වරප්‍රසාදය
අවුරුදු 19කට පස්සේ බන්ධනාගාරයට හම්බෙච්ච වරප්‍රසාදයක්. ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වී සිටින සිරකරුවන් 247 දෙනෙකු ජනාධිපති සමාව ලැබීමට සුදුසුකම් ලබා සිටිනවා. ඉන් 53 දෙනෙකු නිදහස ලබා වැලිකඩ බන්ධනාගාරයෙන් අද පිටව ගියා. ඒ සමග අපගේ ප්‍රධාන පුවත් ප්‍රකාශය මෙතකින් නිමවට පත් වෙනවා. ආයිබෝවන්.